හොඳයි දුවල පුතා. අපේ විෂය නිර්දේශයේ 9.2 කොටස අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන කොටසෙහි බැංකු සැසඳුම් ප්‍රකාශය කියන මාතෘකාව. එතකොට පසුගිය පාඩමේදී අපි පිවිසුමක් ලබා ගත්තා මේ අපි බැංකු ජංගම ගිණුමක් අපි පවත්වාගෙන යන විට ඒ බැංකු ජංගම ගිණුම ව්‍යාපාරයේ පැත්තෙන් කොහොමද ගිණුම් ගත කරන්නේ? ඒ වගේම ඒ ජංගම ගිණුමක සිදුවන සියලුම ගනුදෙනු සටහන් කරමින් බැංකුව විසින් අපේ ගනුදෙනුකරුවන්ට එහෙම නැත්නම් ව්‍යාපාරවලට නිකුත් කරන ප්‍රකාශයක් තියෙනවා, විශේෂ ප්‍රකාශයක්. ඒකට අපි කියනවා මොකද්ද? බැංක් ස්ටේට්මන්ට් එක එහෙම නැත්නම් බැංකු ප්‍රකාශය කියලා. ඒකේ ඒ ගනුදෙනු සටහන් වන ආකාරය, ඒ දෙකේ තියෙන වෙනස්කම් යනාදී අපි විස්තරාත්මකව සාකච්ඡා කරා. එහෙමනම් අපි මේ පාඩම අවසන් කරන විට අපි නිගමනයකට ආවා මේ විවිධාකාර හේතු මත ප්‍රායෝගික තත්ත්වයන් මත ව්‍යාපාරයක ලෙජරයක ජංගම ගිණුමේ තියෙන ශේෂයත් ඒ මොහොතේ ඒ දවසේ ඒ අදාළ බැංකුවේ තියෙන ඒකේ මිරර් account එක එහෙම නැත්නම් ඒකේ අනෙකුත් ඡායා account එක වන බැංකුව පැත්තෙන් ගත්තොත් එහෙම බැංකුවේ ඒ ගනුදෙනු සටහන් වන ඒ දේවල් සකස් කරලා බැංකුව විසින් ඉදිරිපත් කරන මේ බැංකු ප්‍රකාශය බැංක් ස්ටේට්මන්ට් එකේ තියෙන ඒ බැලන්ස් එක මේ දෙක අවශ්‍යයෙන්ම තුලණය වෙන්නේ නැති බවක් අපි නිගමනයකට ආවා. ඒක ඊටමත් විරලව තමයි මේ දෙක එකම ශේෂයක් වෙන්නේ. ගනුදෙනු ඊටමත් කලාතුරකින් සිද්ධ වන අවම ගනුදෙනු සිද්ධ වන ආයතනයක එහෙම නැත්නම් පුද්ගලයෙකුගේ හැරුණාම බොහෝ විට මේ ශේෂයන් දෙක සමාන නොවීමට බලපාන විවිධ කරුණු කාරණා යෙදෙන බව අපි අවසාන වශයෙන් නිගමනය කරලා තමයි අපේ 6 වෙනි පරිච්ඡේදය අපි අවසන් කරේ. එහෙමනම් අද දින අපි මේ මාතෘකාව නැවත වතාවක් අපි ඉදිරියට අරන් යනවා. අපි පොරොන්දු වෙච්ච විදිහටම මේ අවසාන ශේෂයන් දෙක අසමාන වීමට බලපාන හේතු අපි යම්කිසි ක්‍රමවේදයක් අනුව වර්ග 5කට වර්ග කරගෙන ඒ හේතුන් අපි විස්තරාත්මකව අවබෝධ කරගන්න උත්සාහයක් ගන්නවා කියලා. එහෙමනම් අපි බලමු මේ ශේෂයන් දෙක අසමාන වීමට බලපාන පළවෙනි හේතුව මොකක්ද කියලා. පළවෙනි හේතුව තමයි ආයතනීය පැත්තෙන් ව්‍යාපාරයේ පැත්තෙන් නිකුත් කළ නමුත් ගෙවීම් සඳහා බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්. මේ පිළිබඳ මං තවදුරටත් වැඩියෙන් ඕගලන්ට කියන්න අවශ්‍යතාවයක් නැහැ. කලින් පාඩමේදී මම ඕගලන්ට උදාහරණයක් විදිහට පෙන්නුවා. අර රුපියල් 50000ක ගෙවීමක් අපි සිද්ධ කළොත් ඒ 50000 ගෙවීම අපි ඒ ගෙවීම් කරන අවස්ථාවේදීම අපි ව්‍යාපාරයේ ලෙජරේ අපි සටහන් කරනවා. කොහොමද ඒක සටහන් කරන්නේ? අපි ඒ ගෙවීමට අදාළව ඒ අවශ්‍ය මූලාශ්‍ර ලියවිල්ල උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමු අපි ණය හිමියෙකුට කරන ගෙවීමක්. අපි ඒ ණය හිමියෙකුට අපි ණය ප්‍රමාණය අපිට ඉන්වොයිසියේ අපිට සඳහන් වෙනවා. අපි කීයක් ගෙවිය යුතුයිද කියන එක. එම ප්‍රමාණය ගෙවීම සඳහා අපි ගෙවීම් වවුචරයක් සකස් කරලා අපි ඒ අදාළ ගෙවීම චෙක් පතක් මාර්ගයෙන් සිද්ධ කරනවා කියලා අපි උදාහරණයක් විදිහට අපි ගමු. රුපියල් 50000 චෙක් පතක් විදිහට. ඊට පස්සේ මේ චෙක් පත අපි රිසිට් එකකුත් අරගෙන අපි බාර දෙනවා මේ චෙක් පත ලබන්නා වෙත. ලබන්නා මේ චෙක් පත ලබාගෙන
සමහර වෙලාවට ඒක බැංකු ගත කරන්න යම් කිසි කාල පමාවක් ඔහුගේ පැත්තෙන් වෙන්නත් පුළුවන්. අද අපි චෙක් පතක් දුන්නට හෙට දිනේ ඔහුට ඒක බැංකු ගත කිරීමට අතපසු වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිද්දා නම් ඒක බැංකු ගත කරන්නේ. ඊට පස්සේ අපි හිතමු අපි දෙන්නගේ බැංකු දෙකත් වෙනස් කියලා. මගේ ගිණුම A කියන බැංකුවෙත් මේ චෙක්පත ලබන්නාගේ ගිණුම තියන්නේ B කියන බැංකුවෙත් නම් A කියන බැංකුවෙන් මේ B කියන බැංකුවට මේ චෙක්පත හරහා මේ මුදල් ටික ප්‍රේෂණය කරන්න අර නිෂ්කාසන ක්‍රියාවලියටත් යටත් වෙනවා නම් බැංකු හරහා ඒ ගනුදෙනු සිද්ධ වෙන දේ ඒ හුවමාරුව නියාමනය කරන්නේ නිෂ්කාසන ආයතනයක් හරහා. ලංකාවේ ඒ වගේ එක ආයතනයක් තියෙනවා. ඒ ආයතනය හරහා තමයි මේ බැංකු අතර තියෙන විවිධ චෙක්පත්වල තියෙන මුදල් ඒ හුවමාරුවීම් සිද්ධ කරන්නේ ඒ ලංකා ක්ලිය කියන ආයතනය හරහා. ඒතර මේ ක්‍රියාදාමයක් සිද්ධ වන විට අනිවාර්යෙන්ම කාල පමාවක් ඇති වෙන එක අපිට වළක්වන්න බෑ. ඒක නිසා ව්‍යාපාරයේ පැත්තෙන් මේ ගෙවීම් වවුචරය කරලා මේක සිස්ටම් එකට දාන මොහොතේම මේක ගෙවීමක් විදිහට මුදල් අඩුවීමක් විදිහට ලෙජර් ගිණුමේ බැංකු ගිණුමේ බැර එම ගණදිනුවේ ප්‍රමාණයෙන් බැර සටහනක් දොවලා ශේෂය අපි අඩු කරලා පෙන්නනවා වුණාට ඇත්තෙන්ම බැංකුවේ ශේෂය తాවකාලිකව තව දුරටත් අර 50000 ගෙව්ව නැති ආකාරයට තමයි ඒක පෙන්වන්නේ. බැංකුව තාම ඒක දන්නේ නැහැ. චෙක්පත ඉදිරිපත් වෙලා නැති නිසා. තවත් සමහර වෙලාවට මේ චෙක්පත නිෂ්කාසනයේ නොවීම නිසා අනෙකුත් බැංකුවට මේ පේමන්ට් එක තාම ගිහිල්ලා නැති හේතුවක් නිසා වෙන්නත් පුළුවන්. මේ කුමන හේතුවක් නිසා හෝ මේ ශේෂයන් දෙක අසමාන වීමට මේ නිකුත් කළ නමුත් ගෙවීම සඳහා බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් බලපාන බව අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් චෙක්පත නිකුත් කරන්නේ ව්‍යාපාරයේ විසින්. ඒ කියන්නේ නිකුත් කිරීමක් කියලා කියන්නේ ව්‍යාපාරයේ ශේෂය පහළට දෑමක්. ඒ කියන්නේ බැංකු ගිණුම බැර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක කාලපමාවකින් තොරව එම මොහොතේම ඒ බැර සටහන යෙදෙව්වට බැංකුව පැත්තෙන් හර සටහනක් විදිහට ඒකට පෙන්වන්න තාම බැංකුවට මේ චෙක්පත ඉදිරිපත් නොවී තියෙන හේතුව මත මේ දෙක අසමාන වෙනවා කියලා අපිට මේ අවස්ථාවේදී අපිට තේරුම් ගන්න පුළුවන්. එhmenan ව්‍යාපාරයේ විසින් නිකුත් කරන චෙක්පත් ව්‍යාපාරයේ පොත්පත්වල බැංකු ගිණුමට බැර කෙරෙනවා. එවිට ව්‍යාපාරයේ පොත්පත්වල ඇති බැංකු ගිණුමේ ශේෂය අඩුවීමක් සිදු වේ. මෙසේ නිකුත් කරන චෙක්පත් වලින් සමහර චෙක්පත් කාලච්ඡේදයේ අවසානයේ වන විටත් ඒවායේ හිමිකරුවන් වෙත ඉදිරිපත් කර මුදල් ලබාගෙන නොතිවීමට ඉඩ ඇත. නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් ලෙස හඳුන්වන්නේ මේවාය. එම චෙක්පත් වලට බැංකුව මුදල් ගෙවා නැති නිසා බැංකු ප්‍රකාශයේ ගෙවීම් ලෙස තාම වාර්තා වී නැත. එමනම් මේකේ දාලා තිබ්බ කාලච්ඡේදයේ අවසානයේදී කියලා. ඇයි එහෙම දාලා තියෙන්නේ? සාමාන්‍යයෙන් දුවල පුතාලා අපි මේ බැංකු සැසඳුම් ප්‍රකාශයක් හදන්නේ මාසෙකට එක වතාවක්. ඒක තමයි සාමාන්‍ය සම්මතය. නමුත් කිසිම දෝෂයක් නැහැ මේක සතිපතා වුණත් හදන්න පුළුවන්. ආයතනයේ ගනුදෙනු රාශියක් සිද්ධ වෙනවා නම් ඒ අදාළ ගණදෙනු යාවත් කාලීන කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට වඩාත් පහසු වෙනවා මේක මාසයකටත් වඩා අඩු කාලච්ඡේදයකදී මේ ක්‍රියාදාමය කරන්න පුළුවන් නම්. නමුත් බොහෝ විට මේ වෙනස්කම් ටික අපි හඳුනගන්නේ මේ බැංකු සැසඳුම් ප්‍රකාශයක් සකස් කරන ඒ කාලච්ඡේදයේ අවසානයේදී තමයි අපිට එක් පාර්ශ්වයේ විසින් සටහන් වී නැති ගණදෙනු අපිට හඳුනා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ. එමනම් මෙන්න මේ නිකුත් කළ නමුත් ගෙවීම් සඳහා බැංකුවට ඉදිරිපත් නොකළ චෙක් තමයි පළවෙනි හේතුව.
බැංකුව පැත්තෙන් ව්‍යාපාරයේ වෙනුවෙන් තියෙන ශේෂයත් ව්‍යාපාරයේ පැත්තෙන් තම ගිනුම් කරන පද්ධතිය තුළ ලෙජර ගිනුම තුළ තියෙන ශේෂයත් අසමාන වීමට බලපාන. හොඳයි. නිකුත් කළ චෙක්පතක් නිසා එහෙමනම් කාගේ ශේෂයද අඩු අපි රතු පාටින් එක පෙන්නලා තියෙනවා. අඩු වෙන්නේ ව්‍යාපාරයේ ලෙජරේ පැත්තෙන් තියෙන ශේෂය. තාම ඉදිරිපත් වෙලා නැහැ කියලා කියන්නේ බැංකුවට මේ චෙක් එක තාම ගිහිල්ලා නැති නිසා බැංකුවේ තවදුරටත් වැඩි ශේෂයක් තියෙන විදිහට පෙන්නනවා. නමුත් ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම අඩු ශේෂයක් පෙන්නනවා. ඒක තමයි අපි මේ රතු පාටින් අපි පෙන්නලා තියෙන්නේ. එහෙමනම් අපි දැන් බලමු මොකද්ද දෙවන කාරණය කියලා. තැන්පත් කළ නමුත් නිෂ්කාසනය නොවූ චෙක්පත්. නිෂ්කාසනයට තමයි අපි කියන්නේ ක්ලියර් වෙනවා කියලා කියන්නේ. මේකට තවත් කියන වචනයක් තමයි උපලබ්ධි. උපලබ්ධි කියලත් අපි කියනවා. හරි. අපි බලමු මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියලා. තැන්පත් කරනවා කියලා කියන්නේ දරුවනි අපි චෙක්පතක් ගිහලා අපේ ගිණුමට තැන්පත් කරනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඒ චෙක්පත අපිට පිටෙන් ලැබෙන දෙයක්. අපිට අපේ ගිණුමේම තියෙන චෙක්පතක් නිකුත් කරලා අපි ඒක තැන්පත් කිරීමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම නැහැ. අපේ ගිණුමේ තියෙන ශේෂය තියෙනවා. එමනම් අපිට චෙක්පතක් තැන්පත් කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවන්නේ අනිවාර්යෙන්ම මේ ව්‍යාපාරයට සම්බන්ධිත යම්කිසි වෙනත් පාර්ශවයක් විසින් ව්‍යාපාරයට දෙන චෙක්පතක් ගෙවීමක්. ඒ ගෙවීම අපේ බැංකු ගිණුමට අපි එකතු කරන්න ඕන අවස්ථාවක තමයි අපි චෙක්පතක් තැන්පත් කරන්නේ. එමනම් ව්‍යාපාරයට විවිධාකාර බාහිර පාර්ශවයන් විසින් ඔවුන් විසින් ව්‍යාපාරයට ඇති වගකීම් පියවීම සඳහා ව්‍යාපාරයේ නමින් නිකුත් කරන චෙක්පත් අපේ පැත්තෙන් ගත්තොත් එහෙම ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම එම චෙක්පත් බැංකු ගිණුමේ ශේෂය වත්කම් ගිණුමක් විදිහට ශේෂය ඉහළ යාමට බලපෑමක් සිද්ධ කරනවා. අපි අර කතා වෙච්ච විදිහට චෙක්පතක් ලැබෙනවා කියලා කියන්නේ ඒ මුදල ඒ අවස්ථාවේම නිර්වුල් වෙනවා කියන එක නෙමෙයි. ඒක කිසිසේත්ම ඒ චෙක්පත ලැබෙන මොහොතේදීම භෞතිකව ඒ මුදල් ටික බැංකුවට යනවා කියලා අපි ප්‍රායෝගිකව අපිට උපකල්පනය කරන්න බෑ. හේතුව තමයි මම ඔයගලන්ට මේ වෙනකොටත් කියලා තියෙනවා කාලපමාවක් තියෙනවා කියලා. චෙක්පතක් ලැබෙනවා කියලා කියන්නේ මුදල ලැබීම පිළිබඳ එක්තරා සාක්ෂියක් පමණයි. නමුත් ඒ මුදල ඒ අනෙකුත් පාර්ශවයන්ගේ ගිණුමෙන් අපේ ගිණුමට එකතු කරගන්න අවශ්‍ය නම් අවශ්‍යයෙන්ම අපි ඒ භෞතිකව අපිට ලැබෙන චෙක්පත අපි තැන්පත් පත්‍රිකාවක් පුරවලා බැංකුවට ගිහිල්ලා බැංකුවේ ඒ කැෂියර් එකට දෙන්න ඕන. එහෙම නැත්නම් ඒ සඳහා වෙනම අපිට දාන්න මේකක් බොක්ස් එකක් දීලා තියෙනවා. ඒ බොක්ස් එකට අපි අර ඒ චෙක්පතේ අංකය, බැංකුව, වටිනාකම යනාදී දේවල් අපි ඒක පුරවලා අපි ඒක අර පොඩි මැෂින් එකකින් ඒක අපි පොඩි print එකකුත් දාගෙන ඊට පස්සේ ඒක යම්කිසි කෝඩ් එකක් එකේ වදිනවා. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? ඒක බැංකුවේ තැන්පත් කිරීම සඳහා අර බොක්ස් එක ඇතුළට දානවා. ඊට පස්සේ බැංකුව පැත්තෙන් ප්‍රායෝගිකව මේ චෙක්පත් ටික එකතු කරලා ඒ මුදල ලබන්නාගේ account එක තියෙන්නේ එම බැංකුවේ නම් එදා දිනයේම අවසානයට පෙර ඒ අනෙකුත් පුද්ගලයාගේ ගිණුමෙන් ඒක ඉවත් කරලා ඒ කියන්නේ අනෙකුත් පුද්ගලයාගේ ගිණුම හර කරලා අපේ ගිණුම අපේ ව්‍යාපාරයේ ගිණුම බැර කිරීමක් සිද්ධ කරන්න පුළුවන්.
ඒ ගිනුම් දෙකම තියෙන්නේ එකම බැංකුවේ නම්. ගිනුම් දෙකම තියෙන්නේ බැංකු දෙකක නම් මොකක්ද සිද්ධ වෙන්නේ? මගේ ගිනුම තියන්නේ ඒ කියන්න බැංකුවේ, ඒ වගේම මේ චෙක්පත නිකුත් වෙන්නේ B කියන බැංකුවේ. ඒ වගේ චෙක්පතක් අපි තැන්පත් කරොත් බැංකුව මොකද කරන්නේ? ඒ චෙක්පත් එකතු කරලා අර නිෂ්කාසන ක්‍රියාවලිය සඳහා ඒ චෙක්පත ස්කෑන් කරලා ඒකේ ස්කෑන් පිටපතක් නිෂ්කාසනය සඳහා යවනවා. ඊට පස්සේ නිෂ්කාසනයේදී සිද්ධ වෙන්නේ ඒ චෙක්පත නිකුත් කරපු පුද්ගලයාගේ ගිණුමෙහි මුදල් තියෙනවද, චෙක්පත නිවැරදි ආකාරයෙන් ලියලා තියෙනවද දෝෂ රහිතව, මේ සියලු කොන්දේසි සම්පූර්ණ වුණොත් නිෂ්කාසන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ චෙක්පත නිකුත් කරන පාර්ශවයන්ගේ account එකකින් ඒ මුදල ඉවත් වෙලා අපේ account එකට, එහෙම නැත්නම් ජංගම ගිණුම මේ තැන්පත් කරන පුද්ගලයාගේ ගිණුමට එම මුදල එකතු වෙනවා. බැංකුව පැත්තෙන් ඒක වගකීමක් වැඩිවීමක් විදිහට, මොකද අපිට අපි අපේ ගිණුමට අපි තැන්පත් කරනවා කියලා කියන්නේ බැංකුව පැත්තෙන් අපි ඒක නිර්වචනය කරන්නේ බැංකුව අපිට ඕනම අවස්ථාවක මේ මුදල දීමට බැඳී සිටින නිසා බැංකුවේ අපිට ගෙවීමට ඇති වගකීම ඉහළ යාමක් තමයි මෙහෙන් සිද්ධ වෙන්නේ. ඒක නිසා බැංකු ප්‍රකාශයේ අපිට මේ තැන්පත් කළපු චෙක්පත් නිෂ්කාසනය වුණයින් පස්සේ, උපලබ්ධි වුණයින් පස්සේ බැර සටහනක් විදිහට තමයි අපිට පෙන්නුම් කරන්නේ. එමනම් මෙන්න මෙසේ තැන්පත් කළ චෙක්පත් වලින් සමහර චෙක්පත් එම කාලච්ඡේදය තුළ නිෂ්කාසනය නොවීම හෙවත් උපලබ්ධි නොවීම සිදුවිය හැකිය. චෙක්පත් නිෂ්කාසනය වීම යනු චෙක්පතේ සඳහන් වටිනාකම බැංකුවේ පවතින ජංගම ගිණුමේ වටිනාකමට එකතු වීම වේ. නිෂ්කාසනය කියන්නේ ඒක උපලබ්ධි වෙනවා කියලා කියන්නේ ඒක මුදල් බවට පරිවර්තනය වෙලා අපේ ගිණුමට එකතු වීමක් සිද්ධ වුණා කියන යහපත් දේ සිද්ධ වුණොත් තමයි. එමනම් චෙක්පතක් බැංකුවේ තැන්පත් කළ විට එහි වටිනාකම ගිණුමට එකතු වීම සඳහා දින කිහිපයක් ගත විය හැක. එබැවින් නියමිත කාලච්ඡේදයේ අවසාන වන විට ව්‍යාපාරයක් විසින් තැන්පත් කළ සමහර චෙක්පත් වටිනාකම බැංකුව ව්‍යාපාරයට අයත් ගිණුමේ සටහන් කර නොතිබීමට ඉඩ ඇත. තැන්පත් කළ නමුත් නිෂ්කාසනයේ නො වූ චෙක්පත් ලෙස හඳුන්වන්නේ මේවායි. මේ නිසා තැන්පත් කරනු ලැබුවද නිෂ්කාසනයේ නො වූ චෙක්පත් බැංකු ප්‍රකාශයේ තැන්පතු ලෙස තවදුරටත් වාර්තා වෙලා නොමැත. එනම් ඒ හේතුව නිසා අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයත් බැංකුවේ බැංකු ප්‍රකාශයේ ශේෂයත් වෙනස් වීමට හේතු වෙනවා. ව්‍යාපාරයේ ශේෂය වැඩියෙනුත් බැංකුවේ ශේෂය අඩු ප්‍රමාණයකිනුත් අපිට මේ වගේ අවස්ථාවක පෙන්නුම් කරනවා. හොඳයි. අපි යමු තුන්වන කාරණය. තුන්වන කාරණය කියලා කියන්නේ ඍජු ප්‍රේෂණ. ප්‍රේෂණය කියලා කියන්නේ ට්‍රාන්ස්ෆර් කරන එක. ඍජුවම අපේ account එකට ප්‍රේෂණය කරන මුදල්. අපිට තැන්පත් කරන මුදල්. ඍජු තැන්පත් කියලා කිව්වත් මේකේ වරදක් නැහැ. සමහර ගනුදෙනුකරුවන් ව්‍යාපාරයට ලබා දිය යුතු වටිනාකම් ඍජුවම ව්‍යාපාරයේ ජංගම ගිණුමක තැන්පත් කරන අවස්ථාවන් පහසුකම් දක්නට ඇත. එසේම ව්‍යාපාරයට ලැබිය යුතු කුලී පොලී සහ ලාභාංශ යනාදියද ඍජුව බැංකු ජංගම ගිණුමට එවන අවස්ථාවල් ඇත. ඒවා ඍජු ප්‍රේෂණ ලෙස හැඳින්වේ. ඍජු ප්‍රේෂණ ලැබීම පිළිබඳව ව්‍යාපාරයට දැනගත හැකි වන්නේ බැංකු ප්‍රකාශය ලැබීමෙන් පසුවයි. එලෙස ලැබී ඇති ඍජු ප්‍රේෂණ බැංකු ප්‍රකාශයේ ලැබීම් ලෙසට වාර්තා වුවද
මතක තියාගන්න බැර. ඇයි අපි වෙනුවෙන් මුදලක් බැංකු ගිණුමට අපේ ගිණුමට එකතු වෙනවා කියලා කියන්නේ බැංකුව පැත්තෙන් තමාගේ වගකීම වැඩිවීමක් අවශ්‍ය වෙලාවක අපිට මේ මුදල ලබා දිය යුතු නිසා. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තාම මේක වාර්තා වෙලා නැහැ. මොකද මෙතන මොකද්ද තියෙන්නේ? අපි තාම දන්නේ නැහැ ඍජුව ප්‍රේෂණය කරාද කියලා. අපිට ටෙලිෆෝන් කෝල් එකක්වත් දුන්නේ නැත්නම් වෙනත් ඇඩ්වයිස් එකක් දුන්නේ නැත්නම් අපි මේ ගනුදෙනුව පිළිබඳ දැනුවත් භාවයෙන් තොරව සිටින්න පුළුවන්. ඒ වගේ දේවල් බොහෝ විට ප්‍රායෝගිකව අපිට දක්නට ලැබෙනවා. එහෙමනම් ඒ වගේ දේවල් නිසා අප දෙපාර්ශ්වය අතර ශේෂය අසමාන වීමට අනිවාර්යයෙන් මේක හේතුවක් වෙනවා. එහෙමනම් ශේෂයට කොහොමද ඒක බලපාන්නේ? ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ දක්වන ශේෂයට වඩා අඩුයි. ඇයි? ඍජු ප්‍රේෂණ කියලා කියන්නේ ඒ මොහොතේම මුදල බැංකු ගිණුමට එකතු වෙනවා. නිෂ්කාසනයක් ආපහු නැහැ. ඔය සෙෆ් ට්‍රාන්ස්ෆර්ස් කියලා කියන්නේ ඒකයි. එම අවස්ථාවේදීම ඔන්ලයින් රියල් ටයිම් ප්‍රොසෙසින් එකක් තමයි සිද්ධ වෙන්නේ. කෙලින්ම බැංකු ගිණුමේ හරහා අර ඒ තාක්ෂණය භාවිතා කරලා අපේ ගිණුමට ඍජුවම මුදල් තප්පර ගානක් ඇතුළත ප්‍රේෂණය කරන්න පුළුවන්. එමනම් අපේ ගිණුමේ ශේෂය වැඩි කරන්න නම් අපි ඒකට ජර්නල් එන්ට්‍රියක් දාන්න ඕන. ඒක අපි ඒකට හර සටහනක් එකතු කරන්න ඕන. එසේ හර සටහනක් එකතු කිරීමේ කාල ප්‍රමාදය පවතින තාක් මේ ශේෂයන් දෙක වෙනස් වීමට ඒක හේතුවක් වෙනවා. හොඳයි. අපි දැන් තුන්වෙනි හේතුවත් අපි හඳුනගත්තා. අපි දැන් බලමු මොකද්ද හතරවන හේතුව කියලා. හතරවන හේතුව තමයි ස්ථාවර නියෝග. stand in orders කියලා අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා. මොකද්ද ස්ථාවර නියෝගයක් කියලා කියන්නේ? අපි බලමු. ව්‍යාපාරයේ විසින් ගෙවිය යුතු බැංකු ණය වාරික, කල්බදු ණය වාරික, රක්ෂණ ගාස්තු වැනි සමහර ගෙවීම් බැංකුවේ පවතින මුදල් වලින් ගෙවන ලෙසට ගිණුම් හිමියන් විසින් ලිඛිතව බැංකුවට දැනුම් දීම ස්ථාවර නියෝග ලෙස හැඳින්වේ. එවැනි දැනුම් දීම් මත බැංකුව විසින් කරන ගෙවීම් සිදු කර ඇති බව ව්‍යාපාරයට දැනගත හැකි වන්නේද බැංකු ප්‍රකාශය ලැබුණු පසුවය. බැංකුව විසින් ස්ථාවර නියෝග මත ගෙවීම සිදු කර එම වටිනාකම බැංකු ජංගම ගිණුමෙන් අඩු කරයි, හර කරයි. එවිට බැංකු ප්‍රකාශයේදී ස්ථාවර නියෝග මත ගෙවීම් අඩු වී ඇතත් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ එම වටිනාකම බැරපැත්තේ සටහන් වී නොමැත. මොකද්ද? අපිම තමයි කියන්නේ මෙන්න මේ පාර්ශවයන්ට මාස්පතා මේ මුදල් ගෙවන්න කියලා. නමුත් ඒක සිද්ධ වන්නේ අනාගතයේ දිනයකදීනේ. ඒක නිසා ඒ ගණදෙනුව ඇත්තටම ක්‍රියාත්මක කරන්නේ කවුද? ප්‍රෝසෙස් කරන්නේ කවුද? බැංකුව. අපි කරන්නේ ඒ නියෝගය මුලින් ලබා දෙන එක පමණයි. ඊට පස්සේ ඒක හරියටම සිද්ධ වුණාද කියන එක ඉස්සෙල්ලම දැනගන්නේ කවුද? බැංකුව තමයි. ඒක නිසා බැංකුව මේ ගණදෙනුව ස්ථාවර නියෝගය ක්‍රියාත්මක කරන ඒ මොහොතේම අපේ ගිණුමේ තියෙන ශේෂය එම ප්‍රමාණයෙන් අඩු වෙන අතර අපි තවදුරටත් මේ ගණදෙනුව තාම අපේ ගිණුම් කරන පද්ධතිය තුළ එහෙම නැත්නම් ලෙජරේ තියෙන බැංකු ගිණුම තාමත් අපි යාවත් කාලීන කරලා නැත්තේ බැංකු ප්‍රකාශය ලැබෙන කල් ඒක ඒ ආකාරයෙන් සිද්ධ වුණාද කියන තහවුරුව ව්‍යාපාරය තුළ නැති නිසායි. ඒක නිසා බැංකු ප්‍රකාශය අපිට ලැබෙන්නේ කාලච්ඡේදයේ අවසානයේදී දින කිහිපයක් ගත වුණාන් පස්සේ වෙන්න පුළුවන්. ඒක නිසා බොහෝ විට මේ ස්ථාවර නියෝග මත සිද්ධ වෙන ගණදෙනු අපේ ගිණුම් කරන පද්ධතිය තුළ යාවත් කාලීන වන්නේ කාල ප්‍රමාදයක් නිසා මාසය අවසානයේදී එහෙම නැත්නම් ගිණුම් කරන කාලච්ඡේදයේ අවසානයේදී ගත්තොත් එහෙම
බැංකුවේ අඩු සේසයකුත් ව්‍යාපාරයේ වැඩි සේසයකුත් තිබීමට ඒක හේතුවක් වෙනවා. මේ තියන්නේ ඒ ගැන කියලා තියෙන්නේ. එබැවින් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ දැක්වෙන සේසයේ බැංකු ප්‍රකාශයේ දැක්වෙන සේසයට වඩා වැඩි අගයක් ගනී. හරි. එහෙමනම් අපි දැන් අපේ අවධානය යොමු කරමු අවසාන කාරණය එනම් පස්වන කාරණය මොකක්ද කියලා. පස්වන කාරණය කියලා කියන්නේ බැංකුව විසින් අය කරනු ලබන බැංකු ගාස්තු සහ චෙක්පොත් ගාස්තු. එතකොට චෙක්පොත් කියලා කිව්වෙන් පස්සේ ඒක විශේෂී අඩු කිරීමක්, විශේෂිත අඩු කිරීමක්. නමුත් බැංකු ගාස්තු කිව්වෙන් පස්සේ බැංකු ගාස්තු විවිධාකාර වෙන්න පුළුවන්. සමහර වෙලාවට ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා බැංකුව යම්කිසි අය කිරීමක් කරනවා වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට ව්‍යාපාරයට අර වැටුප් ගෙවීම් වැනි සේවාවන් කරනවා නම් ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකු අනකර නිකුත් කරලා විශේෂිත ගෙවීම් නිකුත් කරලා විශේෂිත සේවාවන් නිකුත් කරලා සපයලා මේ වගේ ඒ සඳහා ගාස්තුවක් අය කරන්න පුළුවන්. සමහර වෙලාවල් වල අතිරේක ස්ටේට්මන්ට් එකක් එහෙම නැත්නම් අපි සමහරලාට කියනවා බැලන්ස් කන්ෆර්මේෂන් ලෙටර්ස් කියලා. එහෙම නැත්නම් බැංකු ශේෂයන් තහවුරු කිරීමේ ලිපි බොහෝ වෙලාවල් වල විගණන ක්‍රියාවලිය සඳහා එහෙම නැත්නම් වෙනත් බැංකු ණයක් ලබා ගැනීමට වෙනත් බැංකුවකින් අපෙන් තහවුරුවක් ඉල්ලන්න පුළුවන්. මේ කුමනාකාරයේ වුණත් ඒ සේවාවන් වෙනුවෙන් බැංකුව යම්කිසි සේවා ගාස්තුවක් අය කරන අතර ඒ ගාස්තුව අය කිරීම සිද්ධ කරන්නේ ඒ ව්‍යාපාරිකයාගේ නමින් ගිණුම් හිමියාගේ නමින් තියෙන ජංගම ගිණුම හරහා. ඒක නිසා මේ වගේ විවිධ අය කිරීම ගාස්තු අය කිරීම පිළිබඳ ගිණුම් අයිතිකාර ව්‍යාපාර ආයතනය විසින් දැනගන්නේ යම්කිසි කාල ප්‍රමාදයක් සහිතව. ඒක නිසා මේ කාලච්ඡේදයේ අවසානයේදී අපි බැංකු සැසඳුම් ප්‍රකාශයේ පිළිකරන ඒ දිනයට ගත්තොත් එහෙම මේ ගාස්තු කියන හේතුව නිසා බැංකු ගිණුමේ දක්වන ශේෂය අඩු ශේෂයක් බොහෝ විට පෙන්눔 කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ තාම මේක වියදමක් විදිහට ලෙජර් ගිණුම තාම බැර කරලා නැති නිසා එම ගාස්තු ප්‍රමාණයෙන් බැංකුවේ ශේෂය අඩු වෙන අතර ව්‍යාපාරයේ තවදුරටත් වැඩි ශේෂයක් පෙන්눔 කිරීම තමයි ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි දැන් බැංකුව පැත්තෙන් ගත්තොත් එහෙම බැංකු ප්‍රකාශයේ තියෙන ශේෂයත් ව්‍යාපාරයේ ශේෂයත් වෙනස් වීමක් නැත්නම් අසමාන වීමට බලපාන හේතු ටික අපි හඳුනා ගැනීමක් සිද්ධ කරා. එතකොට මේක අපි දැන් මේ ආශ්‍රයෙන් අපිට තව දුරටත් ඉස්සරහට පියවර කීපයක් කරන්න සිද්ධ වෙනවා. මේ බැංකු සැසඳුම් ප්‍රකාශය අපි සකස් කිරීමේ ඒ ක්‍රමවේදයේදී. ඒක නිසා දුවලා පුතාලගේ මනසට මේ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීමට අපි මොකද්ද මේ කරන්නේ කියලා බැංකු සැසඳුම් ප්‍රකාශය කියන ඒ අභ්‍යාසයෙන් අපි මොකද්ද කරන්න කියන එක පිළිබඳ නිවැරදි අපිට පින්තූරයක් අපිට මනසට දාගන්න මම මේ අවස්ථාවේදී ඔයගලන්ට මේකේ පියවර ටික අපි මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්න එහෙම නැත්නම් පැහැදිලි කරන්න මේක අවස්ථාවක් කරගන්නවා අපි මේ නතර කරපු තැනට ඇවිල්ලා. එහෙමනම් අපි දැන් අපි බලමු මේ බැංකු සැසඳුම් ප්‍රකාශයක් සකස් කිරීමේ ඒ පියවරයන් මොනවද කියලා. ඒ ටික මම ඔයගලන්ට මෙන්න මේ ආකාරයෙන් අපි පෙන්නනවා.
හරි. අපි මේක පියවර 4කින් තමයි අපි සිද්ධ කරන්නේ. බැංකු සැසඳුම් ප්‍රකාශයක් අපි සකස් කරනකොට අපි පියවර 4ක් අනුගමනය කරනවා. සැකසීමේ පියවර 4 කියලා මම මෙතන පෙන්නනවා. පියවර අංක 1. අංක 1 විදිහට අපි කරන්නේ ව්‍යාපාරයේ ලෙජරයේ බැංකු ගිණුම් ශේෂයත් බැංකුව විසින් නිකුත් කළ බැංකු ප්‍රකාශයේ ශේෂයත් සැසඳීම. මේක තමයි පළවෙනි පියවර. අපි හිතුවොත් වැරදිලාවත් මේ ශේෂයන් දෙක සමාන වුණොත් බැංකුවේ ශේෂයත් එකම ප්‍රමාණය, ව්‍යාපාරයේ ශේෂයත් එකම ප්‍රමාණය. එතකොට අපිට තවදුරටත් සැසඳුම් ප්‍රකාශයක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. පළවෙනි පියවරින්ම අපේ අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා. එමනම් බොහෝ විට අපි කිව්වා එය එසේ සිදුවෙන්නේ නැහැ කියලා. ඒක නිසා අපි බලමු මොකක්ද අපේ දෙවන පියවර කියලා. 2. ශේෂයන් දෙක අසමාන නම් ඊට අදාළ හේතු හඳුනා ගැනීම. මෙන්න මෙතන තමයි අපි දැන් සාකච්ඡා කරපු තැන. අපි කිව්වා හේතු වර්ග හේතු 5ක් තියෙනවා කියලා. ඒ 5න් අදාළ හේතු ටික අපි හඳුනා ගන්න ඕන. ඊට පස්සේ තුන්වන පියවර තමයි මේක වැදගත්. තුන්වන පියවර තමයි හොඳට මතක තියාගන්න මේක අලුත් දෙයක්. සංශෝධිත බැංකු ගිණුම සකස් කිරීම. මොකද සංශෝධිත බැංකු ගිණුම කියලා කියන්නේ? දැන් පළවෙනි පියවර තමයි බැංකු ප්‍රකාශය ලැබුණයින් පස්සේ අපි ඒකේ තියෙන ශේෂයත් ලෙජරේ තියෙන ශේෂයත් අපි සංසන්දනය කරලා බලමු.
ඊට පස්සේ මේ දෙක අතර වෙනසක් තියෙනවා නම් අපි දෙවෙන පියවරට යනවා. ඇයි මේ ශේෂයන් දෙක වෙනස් වුනේ? එක් ගණදෙනුව තනි තනිව පරීක්ෂා කරලා ඒ කියන්නේ එක පැත්තක තියෙන දේවල් අනිත් පැත්තේ නැති හන්ද තමයි වෙනසක් සිද්ධ වෙන්නේ. ඒක හන්ද සියලුම ගණදෙනු එකට එක අපි සංසන්දනය කරලා බලන්න ඕනේ. මොකක්ද සංසන්දනය කරන්නේ? ලෙජරේ අපේ ලෙජරේ ගිණුම තියෙනවා හර පැත්තයි බැර පැත්තයි. බැංකු ප්‍රකාශයේ තියෙනවා ඒ පැත්ත මාරු වෙලා හර බැර කියලා තියෙනවා. මං කිව්වා බැංකු ගිණුමට ලැබෙන දේවල් හර වුණාට ඒක බැංකුවේ තියෙන බැංකු ප්‍රකාශයේ බැර පැත්තේ තමයි පෙන්වන්නේ. එහෙමනම් අපි මේ එක් ගණදෙනුව හර පැත්තේ තියෙන ඒවා බැංකු ප්‍රකාශයේ බැර පැත්තේ තියනවාද කියලා අපි එකට එක සංසන්දනය කරනවා. අර කුඩා ළමයි අර ඉරි ගහනවා වගේ. අර මැච් කරනවා කියලා කියන්නේ. එහෙමනම් මේ බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කිරීම ඒ තරම් ලේසි මැචින් එක්සර්සයිස් එකක්. එහෙම නේද? මේකේ හඳුනාගෙන ඒකේ තියනවාද කියලා බලනවා. වෙනස තමයි හොයන්නේ. මේකයි අරකයි අතර තියෙන වෙනස මොකක්ද කියලා. ඒ දෙක මැච් කරලා ගිය ගමන් හුදකලාව තියෙන දේවල් තමයි අපේ එක පැත්තක නැත්තේ. මැච්චෙන් නැති එකක් ඉතුරු වුණොත් ඒක අනිත් පැත්තේ නැහැ. ඒක තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි මේ වෙනස්කම් ටික හොයාගත්තයින් පස්සේ දරුවනි ඒ අතරින් සමහර වෙනස්කම් තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. ඒ ගැන වැඩි හිතන්න ඕනේ නැහැ. සමහර වෙනස්කම් තියෙනවා ඒවා සංශෝධිත බැංකු ගිණුම සකස් කිරීම. ඒ කියන්නේ මේ මොකද්ද මේක? මේක මේ තියෙන්නේ ව්‍යාපාරයේ පැත්තේ. හොඳට මතක තියාගන්න හොඳයි. අපි බැංකුව ගිහිල්ලා බැංකුව හදන්න බෑ. කවදාවත් අපිට බැංකුවට ගිහිල්ලා බැංකුවේ පරිගණක පද්ධතියට ගිහිල්ලා අපිට මේ දේවල් අපිට ඇඩ්ජස්ට් කරන්න දෙන්නේ නැහැ. සංශෝධිත බැංකු ගිණුම සකස් කරන්නේ ව්‍යාපාරයේ පොත්පත්වල. හොඳට මතක තියාගන්න හොඳයි. ව්‍යාපාරයේ ලෙජරේ රතු පාටින් මම ලියන්නේ ඒකයි. වැරදි වැටහීමක් ගන්න එපා. ව්‍යාපාරයේ ලෙජරයේ හරි නේද? හැබැයි ඇයි සංශෝධනය කරන්න කියලා මම ඕගොල්ලන්ට තාම කිව්වේ නැහැ. ඇයි අපි ලෙජරේ සංශෝධනය කරන්නේ බැංකුවේ ස්ටේට්මන්ට් එක දිහා බලලා? අපිට වැරදිලාද අපේ කියන්නේ පොත්පත් වැරදිලාද අපි ලෙජරේ නඩත්තු කිරියේ? මේ වගේ ප්‍රශ්න අපේ මනසට එනවා මේ වගේ වෙලා. දැන් මතකද ඒ හේතු පහ? හේතු පහ මම මේ විදිහට ආයෙ මතක් කරන්නම්. පළවෙනි හේතුව මොකද්ද? තැන්පත් කළ නමුත් නිෂ්කාසනය නොවූ චෙක්පත්. නෑ. පළවෙනි එක ඒක නෙමෙයි. මම දෙවෙනි එක තමයි කිව්වේ. හරි අපි ගමු තැන්පත් කළ නමුත් නිෂ්කාසනය නොවූ චෙක්පත් කියලා. ඒකේ මොනවත් සංශෝධනය කරන්න දෙයක් තියෙනවද? සංශෝධනය කරන්න දෙයක් කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. මොකද චෙක්පතක් අපිට ලැබෙනවා කියලා කියන්නේ මුදල් ලැබීමක්. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය වැඩි කිරීම සඳහා අපි කරන්නේ බැංකු හර කරලා අපි ඒ ලැබිච්ච ආදායම එහෙම නැත්නම් මොනවා හරි ඒක බැර කරනවා. එක්කෝ ණය ගැතියා ඒ වගේ අපි ඒ තැන්පත් චෙක් කර ඒ තැන්පත් කරපු චෙක්පත් ආය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. පළවෙනි එකත් එහෙමයි. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත්. හරි? ඒකෙත් අවශ්‍යතාවයක් නැහැ. තුන්වෙනි කාරණය මොකද්ද? ඍජු ප්‍රේෂණ. ඍජු ප්‍රේෂණ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අපි කිව්වා සමහර ගනුදෙනුකරුවන් අපේ ගිණුමට කෙලින්ම සල්ලි එවනවා. එතකොට ඒ සල්ලි ටික වැටෙන මොහොතේදීම අපේ බැංකු ගිණුම ඔටෝමැටිකලි ක්‍රෙඩිට් වෙලා යනවා. සෙෆ් ට්‍රාන්ස්ෆර්ස් කියලා කියන්නේ ඒකනේ. කෙලින්ම අර පුද්ගලයාට මගේ බැංකු ගිණුමටම ඇක්සස් එකක් පාත් එකක් හදලා දෙනවා. ආරක්ෂාව සහිතව වෙන දේවල් මොනවත් කරන්න බෑ. සල්ලි ටික එවන්න පුළුවන්. ඒක ඇවිල්ලා පාක් වෙන්නේ කොහෙද? අනිත් ඒ ලබන්නාගේ ගිණුම ක්‍රෙඩිට් වෙලා යනවා මේ පරිගණක පද්ධතිය හරහා ඩිජිටල් තාක්ෂණයේ ඔස්සේ.
හරි එතනින් එහාට මොනවත් කරන්න බෑ. අනුන්ගේ account වල වෙන කිසි දෙයක් කරන්න බෑ. සල්ලි දාන්න පුළුවන්. හරි දාන්න පුළුවන්. ඒ දේ කරන්න පුළුවන්. දැන් එහෙම දෙයක් ආවොත් එහෙම ඍජු ප්‍රශ්නයක් ආවොත් එහෙම මොකද්ද සිද්ධ වෙන්නේ? බැංකු ගිණුම පැත්තෙන් හරි. ඇයි ඒ බැංකු ගිණුමේ ශේෂය මොකද්ද ඒකින් වෙන්නේ? බැර කරනවා. බැංකුව පැත්තෙන් අපිට ණයයි බැංකුව දැන්. වගකීමක්. බැංකුවේ වගකීම වැඩි වෙලා එක ඉබේම හරියනවා. නමුත් අපි මේ ඍජු ප්‍රශ්නය ගැන දැනගන්නේ කොයි වෙලාවේද? අපිට බැංකු ස්ටේට්මන්ට් එක ආවෙන් පස්සේ අපි දන්නවා මේ තියෙන්නේ මිස්ටර් සිල්වා අපිට ගෙවලා තියෙනවා රුපියල් 50000ක්. අපි තාම මේක දන්නේ නැහැ. එහෙමනම් අපි බැංකු සැසඳුමක් හදලා මේ හේතුව විතරක් හොයාගත්තට වැඩක් තියනවාද? නැහැ. හේතුව විතරක් හොයාගත්තට වැඩක් නැහැ. එම ගණදෙනුව තාම අපේ ලෙජරේ පැත්තෙන් සටහන් වෙලා නැති නිසා. එහෙමනම් ඒ ඍජු ප්‍රේෂණය අපි අපේ බැංකු ගිණුමට අනිවාර්යයෙන්ම හර කරන්න ඕන. සංශෝධනය කරන්න අවශ්‍යතාවයක් එතන තියෙනවා. අර මුල් කාරණා දෙක වගේ නෙමෙයි. නිකුත් කළ නමුත් ඉදිරිපත් කර නොවූ චෙක්පත්, තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් ඊට වඩා වෙනස් කාරණයක් මෙතන. ඒක නිසා අපි සමහර ගණදෙනු තියෙනවා සංශෝධිත බැංකු ගිණුමක් සකස් කරන්න ඕන අපේ ලෙජරය ඇතුලේ. අන්න 3 වන පියවර. එhmenan 4 වන පියවර මොකක්ද? 4 වන පියවර තමයි බැංකු සැසඳුම සකස් කිරීම. හරි මොකක්ද? 4 වන පියවර තමයි බැංකු සැසඳුම් ප්‍රකාශය සැකසීම. පියවරන් 4 පැහැදිලිද? පියවර 4යි. හොඳින් බලාගන්න අපි බැංකු සැසඳුම් ප්‍රකාශයක් කොහොමද හදන්නේ? පළවෙනි පියවර තමයි ඉස්සෙල්ලම අපි මේ ශේෂයන් දෙක සංශෝධනය කරනවා. දෙවෙනි එක තමයි ශේෂයන් අසමාන බව අපි නිරීක්ෂණය කළොත් ඒකට අදාළ හේතු අපි වෙන වෙනම හඳුනා ගන්නවා. මේ පස් කොටාසයකින් මේ හේතු ටික හඳුනගෙන අපි ඒක ලිස්ට් ඩවුන් කර ගන්නවා. හරි? ඊළඟ එක තමයි මේ අතර තියෙනවා නම් මුදල් පොත සංශෝධනය වෙන්න තියෙන දේවල් අර මං කිව්වා වගේ අපි තවදුරටත් ඉස්සරහට ගණන් හදනකොට අපිට මේ සංශෝධනය කරන්න හේතු වන ඒ ගණදෙනු පිළිබඳ තවත් කරුණු අපිට අනාවරණය කරගන්න පුළුවන්. හොඳයි. අන්තිම පියවර තමයි බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කිරීම. මේ විදිහට අපි සමහර ගණදෙනු අපි බැංකු ගිණුම අපි සංශෝධනය කළත් එයින් අපිට අදහස් වෙන්නේ නැහැ ඊට පස්සේ මේ ශේෂයන් දෙක සමාන වෙනවා කියලා. නමුත් අපිට පෙන්වන්න පුළුවන් මේ ශේෂයයි වෙනස් වන්නේ හරියටම මෙන්න මේ ගණදෙනු නිසා කියලා. ඒක ඇතුලේ තියෙන්න පුළුවන් නිකුත් කළ නමුත් තවදුරටත් ඉදිරිපත් කරපු නැති චෙක්පත්. අපි දන්නවා චෙක්පතක් අපි නිකුත් කරා නම් යම් කිසි ගෙවීමක් කරන්න කොයි මොහොතේ හරියේ ගෙවීම් ලාභියා ඒ සල්ලි ටික ගන්නවා. ඒක නිසා එහෙම වෙනසක් අපිට තිබ්බට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඒ වෙනසට හේතුව හඳුනා ගන්නවා. මොකද ඒ පාලන ක්‍රමවේදයක් විදිහට. හේතුව තමයි ඒ ගෙවීමට අවශ්‍ය මුදල් අපි දැන් ව්‍යාපාරයෙන් ඉවත් කළ යුතුයි. තවදුරටත් අපේ ගිණුමේ සල්ලි තිබ්බට ඒ 50000 චෙක්පත අපි දීලා තාම ඒක ඉදිරිපත් කරලා නොතිබ්බාට ඒ 50000 අපිට තවදුරටත් ආයෙ පාවිච්චි කරන්න බෑ. ඒක නිසා අපි එතනදී අපි මුදල් පොත සංශෝධනය කිරීමක් කරන්නේ නැහැ. ඒ ගණදෙනුව නිවැරදි, ඒකේ දිත්ත සටහන නිවැරදි, වියදම් ගිණුම හර කරලා බැංකු ගිණුම බැර කරලා තියෙන්නේ. ඒක නිසා බැංකුවේ තියෙන ශේෂයයි මුදල් එහෙම නැත්නම් බැංකු ගිණුමේ තියෙන ශේෂයයි අතර තියෙන වෙනස නිසා අපි ඒක සංශෝධනය කිරීමක් කරන්නේ නැහැ. ඒක එහෙම්මම තියෙන්න අරිනවා. ඒ වගේම තමයි අර දෙවන කාරණය තැන්පත් කළ නමුත් නිෂ්කාසනයේ නොවූ චෙක්පත්.
බැංකු ගිණුමේ අපේ පෙන්නනවා ඒ මුදල් බැංකුවට ආව විදිහට. හැබැයි බැංකු ප්‍රකාශයේ තාම එක ඇවිල්ලා නැහැ. උපලබ්ධි වෙලා නැති හන්දා. නමුත් අපි දන්නවා මේක මේ උපලබ්ධි වෙච්ච වහාම බැංකුවේ ගිණුම් ශේෂය අපිට ඉහළ යනවා. එතකොට මේ දෙක සමාන වෙනවා. ඒක නිසා ඒ වැනි හේතු නිසා ඒ සිදුවෙන වෙනස්කමට අපි මේ මුදල් පොත සංශෝධනය කිරීමක් කරන්නේ නැහැ. එහෙමනම් ඒ ටික අපි අර 4 වෙනි පියවරේදී පෙන්නනවා මේ වෙනසට හේතුව මෙන්න මේ වගේ නිෂ්කාසනය නොවුණු චෙක්පත් කියලා මේ ශේෂයයි අතර වෙනස පෙන්නලා හරියටම ඒ ශේෂයන් දෙක ලැබෙන බව විතරක් අපි ලස්සනට පෙන්නලා ඉවරලා මේ සංශෝධනය කිරීමේ ප්‍රකාශය සකස් කිරීම පමණක් සිද්ධ කරනවා. එහෙමනම් අපි දැන් ඉතාමත් නිර්වුල්ව අපි සාකච්ඡා කරා මේ මොකද්ද අපි මෙතනින් එහාට අපි සිද්ධ කරන්න කියලා. එහෙමනම් නැවත වතාවක් අපි අවධානය යොමු කරමු අපේ මේ ඉතිරි කොටස් ටිකට. අපි කිව්වා වෙනස්කම් ටික හඳුනා ගන්නවා කියලා. ඊට පස්සේ මෙන්න. හරි. කොහොමද මේ වෙනස්කම් ටික හඳුනගන්නේ? ඒකත් මම ඔයගලන්ට කිව්වා. බැංකු ගිණුමේ හරපැත්ත බැංකු ප්‍රකාශයේ බැර තීරුව සමගත් අර දෙක මාරු වෙලා පෙන්වන නිසා බැංකු ගිණුමේ බැරපැත්ත බැංකු ප්‍රකාශයේ හර තීරුවත් සමග සැසඳීමත් කරලා තමයි අපිට මේ හුදකලාව තියෙන ඒ ගන්ධන ටික හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඒ ඉතුරු වෙන ගන්ධන නිසා තමයි මේ ශේෂයන් දෙක වෙනස් වීමට බලපාන්නේ. හරි. ඊට පස්සේ මොකද්ද සිද්ධ කරන්නේ? එහිදී බැංකු ගිණුමේ ඇති අගේ එකින් එක ගැන ඒවා බැංකු ප්‍රකාශයේ ඇතුළත්ව තිබේද යන්න පරීක්ෂා කළ යුතුය. මේ සඳහා බැංකු ගිණුම හා බැංකු ප්‍රකාශ යන දෙකෙහිම සටහන් වී ඇති අගය අපි ලකුණු කරගන්නවා. දෙකේම තියෙනවා නම් අපි හරි දාගන්නවා. අපි බලමු ඊළඟ අභ්‍යාසයේදී අපිට ඒක හොඳින්ම ධාරණය කරගන්න පුළුවන්. එවිට ලකුණු නොවි ඉතිරි වන්නේ එක් ප්‍රකාශයක පමණක් තියෙන ගන්ධන. ඒක අපි දන්නේ නැහැ. බැංකු ප්‍රකාශයේද එහෙම නැත්නම් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ දෙක මැච් වෙන්නේ නැති ඒවා අර මැචින් එක්සර්සයිස් එක පොඩි ළමයිගේ ඒ වගේ මැච් වෙන්නේ නැති ඒවා දෙපැත්තේ ඉතුරු වෙයි ලකුණක් නැතුව. හරි ලකුණ නැතිව. හරි. ඊට පස්සේ අවසාන ශේෂයන්ගේ වෙනසට බලපාන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ ඉතුරු වෙන ඒවා ටික තමයි. එhmenan අපිට ඊළඟ අභ්‍යාසයේදී අපිට පුළුවන් මේ බැංකු සැසඳුම් ප්‍රකාශය අපි සකස් කරන්නේ කොහොමද කියලා. එහෙමනම් දුවලා පුතාලා සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම අද දින මේ කෙටි පරිච්ඡේදයෙන් අපි අවබෝධ කරන්න උත්සාහ කරේ මේ බැංකු සැසඳුම් ප්‍රකාශයක් සකස් කරන්නේ ඇයි කියන කාරණය පාලන උපක්‍රමයක් මෙවලමක් විදිහට ඒ වගේම ඒක කරන ක්‍රමවේදය කුමක්ද කියලා. මම ඕගලන්ට කිව්වා පියවර 4ක් ඔස්සේ අපිට පුළුවන් මේ බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කිරීම සිද්ධ කරන්න. ඒ පියවරයන් 4 අපි සරලව කිව්වොත් එහෙම මුලින්ම අපි බලනවා අපිට ලැබෙනවා බැංකුවෙන් අපිට ලැබෙනවා බැංක් ස්ටේට්මන්ට් එක. බැංක් ස්ටේට්මන්ට් එක ඒකේ තියෙනවා හර වෙච්ච දේවල් ඒ කියන්නේ ගෙවීම් ලැබීම් සහ අවසාන ශේෂය. එතකොට මේකේ තියෙන අවසාන ශේෂයයි ලෙජරේ තියෙන අවසාන ශේෂයයි කාලච්ඡේදයේ අවසානයේදී අපිට බලා ගන්න පුළුවන්. ශේෂය අපිට ඒ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. එහෙමනම් පළවෙනි පියවර මොකද්ද? අපි කිව්ව බැංකු සැසඳුම් ප්‍රකාශයක් සකස් කරනවා කියලා කියන්නේ මේ ශේෂයන් දෙක සමානද කියලා බලන එක. එහෙම මේ දෙක සමාන වුනේ නැත්නම් ඒ වෙනසට හේතු කියන එක. එහෙමනම් පළවෙනි පියවර ඉදිරියට අපි කිව්වේ ශේෂයන් දෙක සමානද කියලා බලන එක. දෙවන පියවර තමයි ඒ දෙක සමාන වෙන්නේ නැත්නම් එහෙම ඒ අසමාන වීමට හේතු මොනවද කියලා එක් එක් ප්‍රකාශයේ අපි හඳුනා ගැනීම. ඒ කියන්නේ මේකේ හර දේවල් බැංකු ප්‍රකාශයේ බැර සටහන් සමගත්
බැංකු ගිණුමේ බැර සටහන් බැංකු ප්‍රකාශයේ හර සටහන් සමගත් අපි හරි ලකුණ දාලා මැච් කරලා ඉතිරි වෙන දේවල් ටික හොයාගන්න. ඊට පස්සේ මේ කාරණා ටික අපි අනාවරණය කරගත්තයින් පස්සේ වෙනසට හේතු ටික හොයාගත්තයින් පස්සේ අපි බලනවා ඒ හේතු අතර යම් යම් ගනුදෙනු තියෙනවද මුදල් පොත එහෙම නැත්නම් බැංකු ගිණුම ව්‍යාපාරයේ ඇතුලේ බැංකු ගිණුම සංශෝධනය කළ යුතු කරුණු කාරණා කියලා. උදාහරණයක් විදියට ඍජු පේසන. තවත් උදාහරණයක් විදියට බැංකු කාස්. මේ කියන දේවල් බැංකු ප්‍රකාශයේ නිවැරදිව සටහන් වෙලා තිබ්බත් තවදුරටත් මුදල් එහෙම නැත්නම් ව්‍යාපාරයේ ඇතුලේ බැංකු ගිණුමේ තවදුරටත් සටහන් වෙලා නැති නිසා අනිවාර්යයෙන්ම අපිට ඒවා ආදායම් හෝ වියදම් විදියට හඳුනා ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි තුන්වන පියවර. හතරවන පියවර තමයි ඊටත් පස්සේ ඉතුරු වෙන ඒ ගනුදෙනු ටික මාර්ගයෙන් අපි මේ බැංකු ගිණුමේ ශේෂයත් එහෙම නැත්නම් බැංකු ප්‍රකාශයේ ශේෂයත් අපි හරියටම ඒ දෙක සකස් වෙන ආකාරය බැංකු ශේෂයට වඩා මුදල් පොත ශේෂය එහෙම නැත්නම් බැංකු ගිණුමේ ශේෂය අඩු වෙන්න හේතු වෙන දේවල් අපි අඩු කරලා පෙන්නනවා. අපි පටන් ගන්න සංශෝධිත මුදල් පොතේ. ඒ බැලන්ස් එකෙන් අර මුදල් පොතේ තියෙන බැලන්ස් එක ගොඩ නැගෙන හැටි අපි ගණදෙනු එකින් එක පෙන්නලා අන්තිම සතේට අපි බැලන්ස් කරලා පෙන්නනවා. මේ දෙක අතර වෙනස් වෙන්න හේතු ටික මෙන්න මේ කාරණා කියලා. එතකොට මෙන්න මේ ක්‍රමවේදයත් අවසාන වශයෙන් පියවර විදිහට බැංකු සැසඳුම හැදීමක් තමයි අපි මේ පියවරයන් ටික. එහෙමනම් අපි ඊළඟ සාකච්ඡාවේදී අපි මේ පිළිබඳ අපි පළවෙනි අභ්‍යාසය අපේ පෙළ පොතේ දීලා තියෙන පළවෙනි අභ්‍යාසය අපි එකතු වෙලා අපි කරමු. ඊට පස්සේ මේ බැංකු සැසඳුම් ප්‍රකාශය කරගන්න ක්‍රමවේදය අපි නිවැරදිව අවබෝධ කරගමු.